ස්තුතියි සුනිල් වටකල මහතා. වේදිකාවේ සිටින මා හිත මිත්‍ර අනුර දිසනායක ජනාධිපති ජනතා මිත්‍රවරුනේ ජනාධිපති කියලා කියුනේ. ජනතා මිත්‍රවරුනේ නායකතුමනි. ඇත්තම ජනාධිපති විය යුතු කෙනෙක්. ක්‍රිස්මල් වර්ණසුරි මැතිතුමනි, බ්ලාවේ කතරු ජනාධිපති මැතිතුමනි. මතතුණා ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. රැස්ව සිටින මන්ත්‍රීවරු ඇතුළු මිත්‍රවරුනි. මම බොහොම උනන්දුවෙන් මේ කාරණේ මතු කළුවේ දැන් මාස දෙක තුනකට පෙර මම කවදක්වත් අපේක්ෂා කරුවේ නෑ මෙවැනි ප්‍රතිචාරයක් මම අර නගපු නීති ප්‍රශ්නයට ලැබෙයි කියලා. මිත්‍රවරුනි එක් වතාවක් මම ලංකාදීප පත්‍රයේ චම්පිසි කතරු දෙනෙක් නැත්නම් උපකතරු කෙනෙක් මම ඇහුවා ඔබතුමා එනවද ජනාධිපති මැතිවරණයට පොදු අපේක්ෂකයෙක් හැටියට. මම කිව්වා මම එනවද නැද්ද කියන මේ ප්‍රශ්නේ ජනාධිපති මැතිවරණයක් තියන්න පුළුවන් කියලා කවුද කියන්නේ කියලා. ඒක කිව්වා නෑ මහින්ද රාජපක්ෂ මැතිතුමා දැන් ජනාධිපතිවරණයක් තියන්න යන්නේ. ඔය අපේ කතුතුමා විස්තර කරුවා වාගේ නක්ෂත්‍රකරුවන්ගේ උපදෙස් මත. මම කිව්වා නක්ෂත්‍රකරුවන් කොමන උපදෙස් දුන්නත් එතුමාට නැවත ජනාධිපති වශයෙන් පත් වීම නැත්නම් ඒ මැනි මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිම නීතිමය අයිතිවාසිකමක් නැහැ කියලා. මොකද ඔබතුමා ඔහොම කියන්නේ කියලා. මම සුළුවෙන් විස්තර කරුවා. බොහොම ගැටියෙන් එතුමා ඕක සඳහන් කරුවා. ඊට පස්සේ තවත් ලේඛකෙක් සඳහන් කරුවා. ඒ ආටත් මම තව විස්තර කරා. එන්න ඒකෙන් පේනවා මිත්‍රවරුනි මේ පිළිබඳ ලොකු උනන්දුවක් තියෙනවා අපේ රටේ. ලොකු උනන්දුවක් තියෙනවා. විශාල උනන්දුවක් තියෙනවා. මොකද්ද මේ නීතිමය තත්ත්වය? මොකද්ද යථාර්ථය? මොකද්ද සිදුවිය යුත්තේ නීති අර්ථ කියලා හොයා බලන්න. අපේ ජනතාව තුළ කුතුහලයක් තියෙනවා. සුනිල් වටකල මහත්තයා ඒ අවස්ථාව උපුල් ජයසූරිය මහත්තයා මට හුඟක් විශාල ශක්තියක් ලැබුණා. ජනතාව විමුක්ත වුණා. අනිත් පක්ෂ ඔක්කොම ළඟිනවා. ඉතින් අපිට පුළුවන් අපි කතුතුමා කිව්වාගේ පෙළ ගැහෙන්න. මේක පෙළ ගැහෙන අවස්ථාවක්. පෙළ ගැහෙන්න ඕනේ. මහින්ද රාජපක්ෂතුමා අද උතන ඉන්නේ මම නිසා. මම මේ ළඟදී ගියා නාරායන පිටේ. මම හැමදාම යනවා අග්‍රවිෂකාරයෙක් කාලෙත් මම යනවා. ඔය පොදු දෙලෙස් වලට ගිහලා තමයි බඩු ගන්න. මට ආරක්ෂකව කවදාවත් හිටියේ නැහැ. ගියාලා මම දන්නවා ජනතාව විපිරුනේ සමාජිකෙක්. මම කතා කරගෙන ඉන්නකොට පිළිද තට්ටු කරලා පිටින් ඇවිල්ලා මට ඒ වගේ දේවල් ඉල් කරන්න ඉඩ දෙනවා මම. කිව්වා මහත්තයෝ ඕක ගැන කතා කරන්න ඕනේ නැහැ. ඔබතුමාට තිබුණ අවස්ථාවක් එක වාක්‍යයකින් මේ මිනිස්සයා හිරේට දාන්න. ඇයි ඔබතුමා ඕක කෙරුවේ නැත්තේ? මට උත්තරයක් දෙන්න දැන් කියලා. මම කිව්වා සමා වෙන්න සහෝදරය කියලා මං ආවෙන්න. සමා වෙන්න සහෝදරය. ඔබ හැමදෙකින් මුළු රටෙම මං ඉල්ලනවා සමා වෙන්න මට. සමා වෙන්න මට. එදා වරදක්කෝ කරලා මම මේ මිනිස්සයා හිරේ දැම්මා නම් මේ රට විශාල අගාධයකින් බේර ගන්න තිබුණා. විශාල අගාධයකින් බේරන්න තිබුණා. මන්ද මිත්‍රපොඩ්නි මේ තනත්තාගේ තියෙන බලලෝභය මම මහින්ද රාජපක්ෂව දීර්ඝ කාලයක් තිස්සේ දන්නවා. දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි බලලෝභයක් කවදාවත් තිබුණේ නැහැ. පුදුමාකාර බලලෝභයක් මේ තනත්තා තුල දිනවා. අපේ කතුතුමා කිව්වා සම්පූර්ණ හරි. 100%ක් තියෙන බලලෝභය. බලලෝභයේ තියෙන විත්‍ය මම දැන් ස්වාමින් වහන්සේ පෙන්වා දෙන්නම් මේ ගෞරවනීය සභාවට. මිත්‍රවරුනි මේ ජනාධිපති ධූරය විධායක ජනාධිපති ධූරය කියන එක ස්ථාපනය කරේ ජයජයවර්ධන මැතිතුමා. ඒක අපි කවුරුත් දන්නවා. එතුමා මේ ධූරය ස්ථාපනය කරුවේ සමහර විට උතුම් අදහස් ඇතුව. මේ රට ඒ කාලේ තිබුණේ පැවති නිකන් සාමාන්‍ය වැඩි දියුණු නොවන තත්වයක. හොඳ ප්‍රගතිශීලී පනවල තිබුණා. හැබැයි ආර්ථික සංවර්ධනය වැඩි දියත් වෙලා තිබුණේ නැහැ. ඉතින් එතුමා කල්පනා කරුවා ආර්ථික සංවර්ධනය කිසි බාධාවක් නැතුව දියුණු කිරීමට විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපනය කළ යුතුයි කියලා. ඒ එතුමාගේ අදහස. ඒ නිසා එතුමා ආදර්ශයක් ගත්තා ඇමරිකා එක්සත් ජනපදයේ. ප්‍රංශේ තවත් ගත්තා. එතුමා ඒකට තව කලවම් කරුවා බ්‍රිතාන්‍ය ක්‍රමය යටතේ අගමැතිගේ බලයත් එක්කව කරලා. විශාල අපේ රටේ තියෙන විධායක ජනාධිපති ක්‍රමය පමණ
බලවත් විධායක ජනාධිපති ක්‍රමයක් මේ කොහෙවත් නැහැ. ව්‍යවස්ථාදායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළේ. ඒ නිසා එතුමා පත්ුනේ 1977 ජූලි මාසයේ. මාස 3ක් ඇතුළත එතුමා පැවති දෙවනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනා ඉතාමත් සුළු සංශෝධනයක්. මේ පිටු කිහිපයක සංශෝධනයක්. මේකෙන් තමයි විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපනය කළේ. ඒක සංශෝධනයේ මාස 3ක් ඇතුළත. 977 ඔක්තෝබර් මාස 20 වෙනිදා. මේ පිටු කිහිපයකින් යා මේ මුළු විපර්යාසම කරුවේ. පිටු කිහිපයකින් මුළු විපර්යාසම කරුවා. හැබැයි ඒ කරන අවස්ථාවෙත් එතුමා දැන සිටියා. එතුමාගේ වමනාවක් තිබුණා. මේ එතුමා විසින් ස්ථාපනය කරන බලවත් ආයතනය. ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය. පිළිබඳ සීමා කිරීමක් තිබිය යුතුයි කියලා. ඒ නිසා මේ කෙටි සංශෝධනයේත් එතුමා සීමා කිරීමක් දැම්මා. මේ සංශෝධනයේ මගේ ඉංග්‍රීසියෙන් විතරයි තමයි ඉංග්‍රීසියෙන් කියනවා ඊට පස්සේ සිංහල පරිවර්තන කරන්න. No person shall hold the office of president for more than 2 consecutive terms. කිසිවෙකු එක පිට දෙවතාවකට වඩා ජනාධිපති ධූරය නොදැරිය යුතුයි කියලා මේ කෙටි සංශෝධනය. ඒ කියන්නේ මේකේ නිර්මාතෘ දැන හිටියා මේක දෙවතාවකට වඩා ගියොත් මේක ඒකාධිපති පත්වයට පත් වෙනවා කියලා. එතුමා දැන හිටියා. නැත්තම් මේක දාන්න ඕනේ නැහැ. මේ පිටු දෙකෙන් දාත් බය. එතුමා බය වුණා. මම මේ මොකක් හරිලා මම මැරුණොත් නැත්තම් මොකක් කරුණොත් මේ බලය පාවිච්චි කරලා කවුරු හරි ඒකාධිපතියෙක් වෙයි. මට තමයි ඒකේ පළදුක් විඳින්න සිද්ධ වෙන්නේ කියලා. එහෙම දාලා දැන් මේකේ තියෙන එක පිට දෙවතාවකට වඩා කියලා. ඒකයි වචනේ 2 consecutive terms. ඒක තමයි රුසියාවේ තියෙන ක්‍රමය. රුසියාවේ තියෙන ක්‍රමය ඒකයි. දැන් පූටින් කරන්නේ දෙවතාවක් දරනවා තවත් කාවරේ දානවා අගමැති හැටියට තුන්වෙනි වතාව ආයෙත්. ඔක කට්ටි පරින්න පුළුවන් මේ ක්‍රමයෙන්. මේ කට්ටි පරින්න පුළුවන් ක්‍රමයක් තමයි දේයාජාදර මහතා මම හිතේ තව දුරට ඔක් කල්පනා කරුවා. කල්පනා කරලා ඊට පස්සේ ලබන ඊළඟ අවුරුද්දේ 78 අගෝස්තු මාසයේ මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගේනකොට මේ සීමා කිරීම දැම්ම ඊට වඩා වෙනස් විදිහකට. දැන් දේයාජාදර මහතා ලේසින් දාන්න තිබුණ අරකම. එහෙම නෙමෙයි. ඒකේ දැන් මේ මිත්‍රෝනි මේ අතරේ 31 දෙක ව්‍යවස්ථාව. ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධූරයට පත් කර ගන්න ලැබූ කිසිම තැනැත්තෙක් ඉන්පසුව එම ධූරයට ජනතාව විසින් තෝරා පත් කර ගන්න ලැබීමට සුදුස්සෙක් නොවන්නේ. දෙවරක් තෝරා පත් කර ගන්න ලැබූ කිසිම තැනැත්තෙක් ඉන්පසුව අර දෙවතාව ධූරේ දැරීමෙන් නෙමෙයි. තෝරා පත් කර ගනු ලැබූ අවස්ථාවේ ඔහු ආයේ තෝරා පත් කර ගැනීමට නොසුදුස්සෙක් වෙනවා. ඇයි එතුමා මෙහෙම දැම්මේ? ඔය තණ්හාව කියන එක ස්වාමීන් වහන්සේ බලේ ලැබුණාම තමයි වර්ධනය වෙන්නේ. ඉතින් එතුමා දැම්මා තෝරා පත් කරගත්තට පස්සේ තමයි ඕක බලේ රහ වැටෙන්නේ. එතුමා දැම්මා තෝරා පත් කර ගන්න ලැබූ අවස්ථාවෙන් එයා නොසුදුස්සෙක් වෙනවා. අර ඉස්සරලා වාගේ දෙවතාවක් දැරීමෙන් නෙමෙයි. තෝරා පත් කරන ලබු අවස්ථාව. ඉතින් දේයාජාදන මැතිතුමා මේක හිතා මතා දාපු සීමා කිරීමක්. වැදගත්කමක් තියෙනවා. අති උතුම් වැදගත්කමක් තියෙනවා. තෝරා පත් කරන ලැබු අවස්ථාවෙම නොසුදුස්සෙක් වෙනවා. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා තෝරා පත් කරගෙන ලැබුවේ 2010 ජනවාරි මාසේ 27 වෙනිදා. ඉස්සරලාම උනේ එතුමා දියුරුම් දෙන්න ඉස්සරලා තනතුරු බාර ගන්න ඉස්සරලා එයා නොසුදුස්සෙක් වුණා නැවත වතාවක් මේ ධූරයටපත් වීම. දියුරුම් දෙන්නත් ඉස්සෙල්ලා වරද මහත්තයා. බලන්න මොනතරම් දක්ෂ ලෙස මේ ජයජාත මහත්තයා දාන්න. පුටුවේ ඉඳගෙන අස්සම් කරන්නවත් ඉස්සෙල්ලා. එයා නොසුදුස්සෙක් වෙලායි පටන් ගන්න. ඒ සියල්ලම පටන් ගන්නේ නොසුදුස්සෙක් වෙලායි. මොකද අර තණ්හාවට ස්වාමීන් වහන්සේ ඉඩක් දුන්නේ නැහැ. දැන් මහින්ද රාජපක්ෂ අපිත් ඉස්සරලා කිව්වේ මෝඩෙක් කියලා. මම දන්නවා එතුමාගේ අධ්‍යාපන සුදුසුකම ඕන්න මාත් එක්ක විවාදයකට එන්නේ කියන්නේ. ඔව් පෙන්නන්න අධ්‍යාපන සුදුසුකම. මම හිතුවේ මෝඩෙක් කියලා. ඇත්තම අවතක්සේරුවක් ස්වාමීන් වහන්සේ අවතක්සේරුවක්. අපි කවුරුත් දන්නේ නැහැ මේ මිනිස්සුන්ගේ නියමයට. දේහජාතන අපි අධිතක්සේරු කරන මේ මිනිස්සු අවතක්සේරු කරනවා. ඉතින් අපිට මේ මිනිස්සයා ඔය දෙවෙනි වතාවට කෙටි කාලයකින් දැන් අපි දන්නවනේ ස්වාමීන් වහන්සේ යුද්ධේ ජයග්‍රහණය කළා 2009 මැයි මාසයේ. ගිහිල්ලා ආවා.
ඇවිල්ලා ගුවන්තොටුපළට ඇවිල්ලා පෙරළුණා අර ටාමැක් එකේ. අර තාර දාලා වාසි අන්තරාවල තෙල් වැටෙන තැන ඉම්බගිල්. එන්න අපේ මිනිස්සුත් හිතනවා අනේ සාදු සාදු අපේ ජනක කොයිතරම් ජාතික අභිමානයක් තියෙනවද මේ මිනිස්සයාගේ. ඕක ගිහිල්ලා ඉමිනවා. ඉමිනවා නම් අර අපේ අල්ලපු වත්තේ තියෙන මගේ වත්තක් තියෙනවා කිට්ටෝ. ඒක ගිහිල්ලා ඉම්බන්න ඊට වඩා හොඳයි. ඉතින් ඕක ඉමලා ආවේ මොකද්ද? මේ ජනතාව තුල හැඟීම් ඇති කරන්න. නැත්තම් ස්වාමීන් වහන්සේ මෙතන වෙලා තියෙන විශාල ඛේද වාචකයක්. විශාල ඛේද වාචකයක්. දහස් ගණන් මිනිස්සු මැරිලා. දහස් ගණන් මිනිස්සු අවතන් වෙලා. දහස් ගණන් දරුවන් දෙමාපියන් නැති වෙලා. අන්න ඒ වාගේ මිනිස්සු මයිද බිලියන ගානක දීපල නාස්ති වෙලා. මේවා තියෙද්දි මේ මිනිස්සයා ගිහිල්ලා පොළොවේ ඉමිනවා. පොළොවේ ඉමලා සැලසුම දාගත්තා. ඔය අවතන් වූවන්ට සාන සපීමට උතුරේ නැගෙනහිර ආර්ථිකය ගොඩනැගීමට රටේ වෙනස් කොටස් වල තිබුණු නොඑක් අලාභහානි සපිරිමෙන් දෙමේ. එතුමා බැලුවා කොහොමද මගේ බලය තහවුරු කරගන්නේ මේ ජනතාව තුල මම ගොඩනගපු අර ආවේගශීලී හැඟීම් තුලින්. ආවේගශීලී හැඟීම් තුලින්. එයා අවුරුදු 4කට පස්සේ විවරණ හැටියෙම ජනාධිපති මැතිවරණයක් පැවැත්වුවා. ජනාධිපති මැතිවරණය පවත්වලා එයා කෙරුවේ මොකද්ද? දිවුරුම් දුන්නේ නැහැ. අපේ නඩු තීන්දුවක් තිබුණා ඡන්දේ පැවැත් වූ දිනේ තමයි තමන්ගේ කාලවකවානුව පටන් ගන්න කියලා චන්ද්‍රිකා කුමාරතුංග නඩුවේ අපි තීන්දුව දෙන්නේ. එහෙම කරුවේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට ආයේ ඕක යවුවා. අනවශ්‍ය ලෙස යවුවා. මම තවදුරටත් විස්තර කරනවා මේක. යවලහක් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ගත්තා. මතයක්. නඩු විභාගයක් නෙමෙයි. නිකන් හොරෙන් මතයක් ගත්තේ. මතයක් ගත්තා. දූර කාලේ පටන් ගන්නෙ 2010 නොවැම්බර් මාසේ 19 වෙනිදා කියලා. පත් වෙන්නේ ජනවාරි මාසේ. අර චන්ද්‍රිකා කුමාරතුංගේ නඩු තීන්දුව ක්‍රියාත්මක වුණා. එයා ජනවාරි මාසේ දූරේ පටන් ගන්න ඕන. ඇත්තේ මෙහෙම කරුවා නම් අනුසාර මැතිතුමා එයාට ඡන්දේ තියන්න පුළුවන් ඉස්සෙල්ලා. ඔය තණ්හාවෙන් තමයි ස්වාමීන් වහන්සේ ඒකත් ගියේ. තව කාලයක් එයා දික් කරගත්තා. මොකද දික් කරගත්තේ? හඳුනේ තියන්න තුන නිකන් නෙමෙයි. අපිට වැඩි මොලේ තියෙන මේ මනුස්සයද? කපටිකම තියෙනවා. දික් කරගත්තේ ඒ කාලේ ඇතුළතල අර පාර්ලිමේන්තුව මැතිවරණයක් තියලා තුනෙන් දෙකක් ලැබුණ නැතුවම ආහාරයෙන් ඔය අපේ කතුතුමා කිව්වා වගේ නොඑක් ඒවා කරලා බාගත්තා බහුතරයක් තුනෙන් දෙකේ බහුතරය කරලා මොකක්ද ඉස්සෙල්ලාම කරුවේ 18 වෙනි සංශෝධනය ගෙනල්ලා ඒ සංශෝධනය මොකක්ද කරුවේ ස්වාමීන් වහන්සේ ඒ සංශෝධනය රටට කිසිම සුබසිද්ධියක් නැති සංශෝධනයක් හැටියට මම මේ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහන් කරනවා මේකෙන් රටට හෝ ජනතාවට හෝ කිසිම පුරවැසියෙකුට මේකෙන් පෙන්වන්න පුළුවන් නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ සංශෝධනයෙන් කිසිම පුරවැසියෙකුට කිසිම සුබසිද්ධියක් වෙනවයි කියලා මම මේ කියන වචන ඔක්කොම ඉල්ලාස් කරගන්නවා. සියල්ලම ඉල්ලාස් කරනවා. මේ සංශෝධනයෙන් රටේ කිසිම පුරවැසියෙකුට කිසිම සුබසිද්ධියක් කරන්නේ නැහැ. ඉස්සල්ලාම තියෙනවා අර මම කියපු 31 වගන්තිය ඉවත් කරනු ලැබේ කියලා. ඕම පහසු එකක්. සරලව තියෙන ඉවත් කරනු ලැබේ. ඊට පස්සේ තියෙන්නේ ඔක්කොම අර 17 වෙනි සංශෝධනේ ආපස්සට හැරෙන්න. මොකක්ද ඒකේ මුනේ ස්වාමීන් වහන්සේ? ශ්‍රේෂ්ඨාධිකරණේ අභියාචනාධිකරණේ විනිශ්චයකාරවරුන් පත් කිරීමේ සම්පූර්ණ බලය එතුමාත් කරගත්තා. පොලිස්පති නීතිපති පත් කිරීමේ බලය සම්පූර්ණයෙන් එතුමාත් කරගත්තා. සේනාධිනායකයන් පත් කරන බලය තිබුණා කොහොමද? ඊට පස්සේ ඔක්කොම කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සියල්ලම පත් කර ගැනීමේ බලය සම්පූර්ණයෙන්ම එයාගේ අතට ගත්තා. මේ 18 වෙනි ව්‍යවස්ථාව මට විග්‍රහ කරලා කියන්න පුළුවන් අනුදිසානාගේ මැතිතුමනි. අර 17 වෙනි සංශෝධනයේ තිබුණු සියලු සුබවාදී ඒවා හූරා කාගෙන තියෙන. නිකම් මිනිහගේ මොලේ හූරකා කරනවා. හොරේ විශ්වාල් පෙන්නන්න මේ. හූරා කාලා තියෙන. එක වචන අරන් දානවා. දැම්මම අන්තිමට තියෙන්නේ ජනාධිපතිතුමාට තමයි පූර්ණ බලය දෙන්නේ. කොහොමද මොඩයා කිරුම? මටත් කරන්න බෑ.
මම මේ ළඟදී අපේ ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමක් මත මේක ආයෙ දාන්න හැදුවා. මට සුමානක් විතර ගියා මේක ආයෙ දාන්න. මොකද ඒ තරම් විදිහට සූරාගෙන තියෙන හැම තැනම වචනයක් ගන්නවා මෙහෙන් වචන දෙයක් ගන්නවා හරිය ඔහොම දාන්න ගාලා බැලුවම මේ මිනිහගේ සම්පූර්ණ බලය තියෙනවා. සම්පූර්ණ බලය. අර නීතිපතිව පොලිස්පතිව නීතිපති දෙපාර්තමේන්තුව ඔක්කොම ගත්තා. තමන්ගේ අනසක. බලන්න දක්ෂතාවය. අරගෙන අර සීමා කෙරීම ඉවත් කෙරුවා. දැන් එයා දැක්කා මට ඉන්න පුළුවන් කොපමණ හෝ කාලයක් මට අවනත අධිකරණයක් පිළිටුවා ගත හැකි. මට අවනත රාජ්‍ය සේවයක් පිළිටුවා ගත හැකි. මට අවනත පොලිස් සේවයක් පිළිටුවා ගත හැකි. මට අවනත නීතිපති දෙපාර්තමේන්තුවක් පිළිටුවා ගත හැකි. ඉතින් මට පුළුවන් ඡන්ද පවත්තන්න. ඕන ඡන්දයක් පැවැත්චේ. ඔය පැවැත්චේ ඌේ ඡන්ද. ඔය ඡන්ද පැවැත් මැතිවරණ කොමසාරිස් තත්ත්වයටපත් වුණා. මං දැන් ඒ ගැන සුළු වශයෙන් මට වෙලාවක් තියෙන මං සුළු වශයෙන් ගන්නම්. 18 වෙනි සංශෝධනයෙන් අපි ගෙන්නුවා මේ ස්වාධීන කොමිෂන් සභාව. දැන් ප්‍රධාන වශයෙන් අපි පිළිටෙව්වේ මැතිවරණ කොමිෂන් සභාව. ඒ කොමිෂන් සභාවේ සමාජිකයන් 5 දෙනෙක් ඉන්නවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයෙන්, ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මණ්ඩලයකින් පත් කරනු ලැබුව. ජනාධිපති කියන්නේ පත් කිරීම විතරයි. ඒ අය තමයි නිර්දේශ කරන්නේ. 5 දෙනෙක් තිබුණා. දැන් 18 වෙනි සංශෝධනයෙන් මේ 5 දෙනා 3 දෙනාට අඩු කළා. අඩු කරලා කිව්වා ජනාධිපති විසින් පත් කරනු ලැබුව කියලා. හොඳයි ඒකවත් පත් කරපන්. ඒකත් පත් කරලා නැහැ. මොකද 3 දෙනෙකුත් පාලනය කරන්න ටිකක් අමාරුනේ. ඒ 18 වෙනි සංශෝධනයේ වටකල මහත්මයා ටිකක් කියවලා බලන්න. කේරු මාත් එක බොහොම අමාරුයි හොයාගත්තා. 18 වෙනි සංශෝධනයේ තියෙනවා විවස්ථාවට අදාළ කොටස නැති කොටසක්. ඒකේ තියෙනවා 36 වෙනි වගන්තිය. සැක දුරු කිරීම සඳහා මෙසේ ප්‍රකාශ කරනු ලැබේ. මම මේ දැක්කමයි මේ ආණ්ඩු කාගේ සැකයක්ද? සැක දුරු කිරීම සඳහා මෙසේ ප්‍රකාශ කරනු ලැබේ. මේ වලට අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතෝස්සන්නේ නැහැ. මොනවා කියන්නේ? සැක දුරු කිරීම සඳහා දැන් මේකේ අර දැන් 5 දෙනාගෙන් තිබුණු ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව නැහැ. එයාගේ 3 දෙනාත් නැහැ. ඒ වෙනුවට අන්තිමට දානවා විධිවිධානය මේ සැක දුරු කිරීම සඳහා විශේෂ ප්‍රකාශ කරනු ලැබේ කියලා. ඒකේ අන්තිම කෑල්ල තියෙනවා. එසේ වුවද ජනාධිපතිවරයා විසින් එසේ කිරීම යෝග්‍යයි හෝ අවස්ථාවේ අත්‍යවශ්‍යභාවය අනුව එසේ කිරීම අවශ්‍යයි හෝ සලකනු ලබන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාව ස්ථාපනය කිරීමට පෙර ආතුව කවර හෝ වේලාවක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් කොමිෂන් සභාව වෙත වර්තමානයේ පවරන ලැබුව ඇති කර්තව්‍ය ඉටු කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ ධූරයට අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකු හෝ නියෝජිත මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස ධූර දරන තැනැත්තෙකු පත් කරනු ලැබිය හැකියි. ඔන්න බලන්න. විද්‍යාවක් කරලා තියෙනවා. දැන් අර ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් තියෙන 5 දෙනෙක් ඒක පැත්තකින් දාලා එයාගේ කොමිෂන් සභාවක් තියෙනවා තුනේ ඒකත් පැත්ත කරලා දාලා මුල්ලෙන් ගෙනලා දාලා තියෙනවා විධිවිධානය. ඒකෙන් තමයි මේ දේශප්‍රිය මහත්තයා පත් කරලා තියෙන්නේ. ඒකෙන් තමයි මේ දේශ. එයාට තියෙනවා හමුදා මෙහෙවන්න පොලිසිය මෙහෙවන්න ඔක්කොම බල කොහොමද මේ මාස්ටර් කියා කරන්නේ. දැන් කියන මට මතක නැතිලා ගිහලා. ඔන්න ඕක තමයි කේද වාචක මිත්‍රුනි. ඔන්න තමයි. විද්‍යාකාරයෙකුට කරන්න බෑ මේ වගේ එකක්. නූල් සූත්‍රයක් විතර කරලා තියෙනවා. විද්‍යාකාරයෙකුට කරන්න බෑ. ඒ ඔක්කොම කෙරුවේ අර බලයටපත් වෙලා මාස 8ක් ඇතුළත. ඔන්න බලන්න සියුම් තණ්හා සාගත මොලේ බලයටපත් වෙලා මාස 8ක් ඇතුළත මේ මුළු තත්වයම නිර්මාණය කරගත්තා. Tamanට හැකිතා ඉන්න පුළුවන්. Tamanට අවනත අධිකරණයක්, Tamanට අවනත රාජ්‍ය සේවයක්, Tamanට අවනත පොලිස් සේවයක් ඔක්කොම දාලා. මේක ස්වාමීන් වහන්සේ මිත්‍රවරුනි ඒකාධිපති ආඥා දායකත්වයක පෙර නිමිති. මේ මැතිවරණයේ ජයගත්තොත් අපේ රටේ බිහි වෙන්නේ බිහිසුණු ඒකාධිපති ආඥා දායකත්වයයි. අන්න ඒ නිසා තමයි මම බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ මේ ජනතා ව්‍යාපාරයට මෙවැනි වැඩමුළු දියත් කරලා අපේ ජනතාව දැනුවත් කරන්න ඕනේ. මෙන්න මේ වගේ බිහිසුණු තත්වයකටයි අපි යොමු වෙන්න කියලා. දැන්
සුළු වශයෙන් මම මේ නීතිමය තත්ත්වය තවදුරටත් විස්තර කරන්නම්. මොකද නොඑක් අය දැන් කියනවා නොඑක් කතා. අද පත්‍රයේ කියලා තියෙනවා සිටිසන් ජේන් කියලා නෝන කෙනෙක්. මම කියන මතේ වැරදිලු. සිටිසන් ජේන්. ඊට දා ජෝන් කියලා. අනිත් දවස් දෙකයි ගෝමින් කියලා අනිත් දවස් එකයි බැටි කියලා. ඔය ලියනවා. මම ඒක ගැන සුළුවෙන් කියන්නම්. දැන් මේ ජයාජයවදන මහත්තයාගේ මේ ධාතු සීමා කිරීම දැන් එයා මහින්ද රාජපක්ෂ තුමා දැන සිටිනේ ඒ නොසුදුසුකමට එයා යටත් උනේ ජනවාරි මාසේ 27 වෙනිදායි කියලා. 2010 ජනවාරි මාසේ 27 වෙනිදා මැතිවරණ කොමසාරිස් ඡන්ද ප්‍රතිඵලයේ ප්‍රතික්ෂේප කරපු අවස්ථාවේම ප්‍රකාශ කරපු ප්‍රතිඵලයේ ප්‍රකාශ කරපු අවස්ථාවේම මහින්ද රාජපක්ෂ මැතිතුමා නොසුදුසුෙක් බවට පත් වුණා. ඒ බව දැන සිටියේ නැහැ. ඉතින් මේක අරන් සැප්තැම්බර් මාසේ ඉවත් කෙරුවාම ඒ අය අපේක්ෂා කරුවා මේක බලපායි අර ආපස්සට. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. හිතුවා මේක ඉවර කරනවා ඉවරයි. ඇත්තෙන්ම ඉවරයි. ඔය අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් විශ්වාස මහත්තයා ඇති අලුත් එක බැලුවාම මේක නෑ මේක. ඕක නෑ. 32 අරන් දාලා දැන් කාටවත් ඔය කියන මිනිහට මේක තියනවා කියලා පේන්නත් නෑ. සම්පූර්ණයෙන්ම මකලා දාලා. බුදුම හපංකමක් කරලා තියෙන්නේ. ඉතින් එතන ඒක ඉවත් කරලා දාලා තියෙන්නේ. එයාට අමතක වුණා මේක. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියන එක අපේ උත්තරීතර නීතියයි. මේ උත්තරීතර නීතිය කෙසේ අර්ථ විවරණය කළ යුතුද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ 9 දෙනෙකුන් යුත් විනිශ්චය මණ්ඩලයක් තීරණය කළා තියෙනවා. එසේ අර්ථ විවරණය විය යුත්තේ අපේ තියෙන හරණ අර්ථ විවරණ පනතක්. ඒ අර්ථ විවරණ පනත අනුවයි මේ අර්ථ විවරණය යුතුය කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 9 දෙනෙක් තීරණය කළා තියෙනවා. ගෝවින්දාසට ඒක වෙනස් කරන්න බෑ. බැටි විරකොණ්ඩ ඒක වෙනස් කරන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 9 දෙනෙක් තීරණය කළා තියෙනවා. මේ අර්ථ විවරණ පනත අනුව තමයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් අර්ථ විවරණය වෙච්ච එක. ඒකට අර්ථ විවරණ පනතේ පැහැදිලි විධිවිධාන තියෙනවා. ඒ විධිවිධාන වල තියෙනවා 6 වෙනි වගන්තිය 3 වෙනි එක. 3 වෙනි උපවගන්තිය. කිසි විටක නීතියක් විසින් පැවති නීතියක් ඉවත් කරනු ලැබේද? ඒ ඉවත් කරනු ලැබෙමින් ඒ පැවති නීතිය යටතේ මම කියන ඉංග්‍රීසියෙන් past operation of anything duly done or suffered under the repeal written law. ඒ කියන්නේ පැවති නීතිය යටතේ යම් කිසි දෙයක් ක්‍රියාත්මක වීමෙන් සිදු වුණාද? යම් කිසි දෙයකට යටත් වුණාද? ඒ යටත් වීම අර පසුව කරන ඉවත් වීමෙන් ඉවත් වෙන්නේ නැහැ කියලා. පැහැදිලි විධිවිධානයි. ඒක අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. ඒ වගේ තියෙනවා දඬුවමක් අයිතිවාසිකම් ඔක්කොම. නැත්තම් අපි හිතමු දැන් මහින්ද රාජපක්ෂ මිනිහෙක් මිනිමරනවා. මිනිමරලා කළා හිරේ යනවා. හිරේ ගියාට පස්සේ දැන් මහින්ද රාජපක්ෂ එනවා. දැන් එයා සමාදෙනවනේ ඔක්කොම මිනිමරනට. එයා ඒක සමාදෙන්න ඕන මම මිනිමර මේ වගන්ති ඉවත් කරනවා. දන්නේ සංඝ. ඔක්කොම මගේ මටල්ලා නින්නේ. ඔය දුලම් පිටියා හරි අර වම්බට්ටයි මේ බට්ටයි අර බට්ටයි ඔක්කොම මගේ මෙහි ඉන්න മന്ത്രിවරු ගැන මම කියන්නේ මම මේ වගන්ති ඉවත් කරලා දාන්න. හොඳ අපි හිතමු තවත් වගන්තියක් දාන වෙනින් තැනක 296 ඉවත් කරනවා. දැන් 296න් වැරදි වෙලාවක් වෙලා හිරේ ඉන්න මිනිස්සු ඉන්නවා. දැන් මේ පස්සේ කරපු ඉවත් කිරීමෙන් අර මිනිස්සුන්ට මිනිමරු පිටියට පුළුවන් ද හිරෙන් පිටත් වෙලා යන්න. බෑ. ඒ බැරි වෙන්නේ මේ විධිවිධානෙ හින්දා. ත්‍රිදූෂණය ගත්තත් ඒකමයි. ත්‍රිදූෂණ ඕන වරදක්. නැත්තම් වෙන්නේ පසුව නීතියක් ඉවත් කරුවොත් අර ඉස්සලා තිබුණු මිනිස්සු ඔක්කොම නිදහස් වෙනවා. ඒකෙන්ද තියෙන්නේ පැවති නීතිය යටතේ යම් කිසි දෙයකට යටත් වුණා නම් ඒ යටත් වීම පසුව කරන ඉවත් කිරීමෙන් කිසිම වෙනසක් සිදු වෙන්නේ නැහැ කියලා. සිදු කරනවා නම් එහෙනම් විශේෂ විධිවිධාන තිබිය යුතුයි කියලා. ඉතින් මේක හදන මිනිස්සුන්ට අමතක වුණේ අර නොසුදුසුකමට යටත් වූ මහින්ද රාජපක්ෂ සුදුස්සෙක් වන්නේ කියලා වචන දාන්න බැරුණා. ඔන්නක තමයි වටකල මහත්තයා කිව්වේ. සුදුස්සෙක් වන්නේ කියලා දැම්මනම් ඔන්න එතන ওই ප්‍රශ්නේ ඉදා හැබැයි මේ ස්වාමීන් වහන්සේ මේක තියෙනවා අපි මමත් මේ අවුරුදු දැන් 45ක් තිස්සේ මේකමයි කරලා තියෙන්නේ. 41ක් රජයේ සේවයේ අධිකරණ සේවය හැම දූරයක්ම දරලා තියෙනවා. මම දන්නවා ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීති හදනකොට දිව්‍යමය හස්තයක් තියෙනවා.
ඔය හස්තයෙන් මොන හොරකමක් කරන්න ගියත් වරද්දනවා. ඒක මගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීම. කොහෙන් හරි වරදනවා. කොහෙන් හරි වරදනවා. ඒක අපි දන්නවා ඒක. මොකද මේක සර්ව බලති දෙයක්. මේ කරදාසි තියෙන සියලු බලේ. ඉතින් මේ කරදාසි නිර්මාණය කරන්න බෑ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හොර අදහස් ඉස්මතු කරන්න. ඒක මේවල බලක් නැහැ. මේ හොර අදහස් ඉස්මතු. කොහෙන් හරි අත වැදිලාක් වෙලා හොර අදහස් ඉවත් වෙනවා. තවත් එකක් මම කියන්නේ මේ හොර අදහස් වැරදුන තැනක්. දැන් බොහොම කෙටියෙන් මම දන්නවා මම වේලා ඉක්මන යනවා මම බොහොම සුළු වෙලාවයි ගන්න. දැන් විධායක ජනාධිපති ක්‍රමය අති භයානක ධූරයක්. ඒ නිසා තමයි අපේ කතුතුමා කිව්වාගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඕකේ දැම්ම දෙවතාවක් ඔය දෙවතාවේ සීමාව දැම්මා. ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් පත් වුණාට පස්සේ දැනගත්ත ඇමරිකන් කාර්ය මේක කරුවොත් අපේ රටත් විධායක ආඥාදායක තත්ත්වයට පත් වෙන දැම්මා. ප්‍රංශෙත් දැම්මා. ප්‍රංශෙත් දාලා මේ රටවල් දෙකේම තියෙන වැදගත් දෙයක්. හැම රටේම වගේ තියෙනවා. ඒ කියන්නේ විධායක ජනාධිපති ධූර කාලය නිශ්චිතයි. ඇමරිකා 4යි. ප්‍රංශය 7යි. ලංකාවේ ජයජාත මහත්තයා දැම්ම 6ක්. හැබැයි නිශ්චිත කාලයක්. නිශ්චිත කාලයක්. දැන් ඇමරිකාවේ හැම ජනාධිපතිම මැතිවරණය පවත්වන්නේත් අලුත් ජනාධිපති ධූරේ බාර ගන්නෙත් එක දිනකට. මොකද මේ නිශ්චිත කාල සීමාව. ඇයි දාලා තියෙන නිශ්චිත කාල සීමාව? විධායක ජනාධිපතිට පුළුවන් බෑ ඕක ඕන විදියට දාලා හක්ලා තමුන්ට වාසිසහගත තත්ත්වයක් මතු වුණාම ඡන්දයක් පවත්වන්න විධායක ජනාධිපතිට බලයක් නැහැ. ඔය විධායක ජනාධිපතිට විශාල බලයක් තියෙන හින්දා මේ සීමා කිරීම දාලා තියෙනවා. අපේ ලංකාවෙත් ජයාජාතන මැතිතුමා ඕක දැම්ම බොහොම පැහැදිලිව. මම මොහොම කිටින් කියනවා 30 වෙනි ව්‍යවස්ථාවේ දෙවෙනි අනුව්‍යවස්ථාව ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කරගත යුත්තේ ජනාධිපතිවරයා අවුරුදු කාලයක් ධූරය දරන්නේ නිශ්චිත කාලයක්. මේක ඇත්තෙන්ම ජනමත විචාරණයකට යටත් වෙන වගන්තියක්. මරණ මහත්තයා. ඒ තරම් ජයජාත මහත්තයා මේක වැදගත්කම් දුන්නේ. මේක පොඩ්ඩක්වත් පටහැරි වෙනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි. ඉතින් ඒක තමයි අවුරුදු 6 ඉවරනවා තමයි ඒක ඉවර වෙන්නේ. ඒකට එයාට කිසිම බලයක් නැහැ. අවුරුදු 6 ඉවරෙන්න මාස 2කට ඉස්සෙල්ලා මැතිවරණ කොමසාරිස් විසින් ඡන්ද කටයුතු කරන්න. ජනාධිපතිට මේ සම්බන්ධ කිසිම බලයක් නැහැ. දැන් ජයජාත මහත්මයාත් මෙහෙම කරලා හක් වෙලා 981 දෙසැම්බර් මාස වෙනකොට සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි වුණා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නිකන් විසිරලා ගියා. මට මේක ස්වාමීන් වහන්සේ හොඳට මතකයි. මම ඒ කාලේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්. මම කාර්යාලයට යනකොට මම දැක්කා ඩාලිවාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වහලා පොලිසියෙන් මුරගායල් දාලා නඩු හින්දා. මම කාර්යාලයට ගියාම නීතිපතිතුමා ඒකට නීතිපතිතුමාට කතා කරලා කිව්වා ජනාධිපතිට ඕනලු ජනාධිපති මැතිවරණ තියන්න දැන්. දැන් අවුරුදු 4යි ගිහිලා තියෙනවා. මම කොහොමද තියන්නේ මේ 30 වෙනි වගන්තිය තියෙන අවුරුදු 6ක් කියලා. යා නෑ එතුමා කියනවා ඕක සංශෝධනය කරන්න කියලා. ඉතින් සංශෝධනය කරන්න කිව්වා අපි නියෝගාම කරන්න ඕන. අපි ඉතින් සංශෝධනය කරන්න සහභාගී වුණා. මේක සහභාගීලා අපි 3 වෙනි සංශෝධනය හැදුවා. අවුරුදු 4කින් පස්සේ මේක වෙනස් කරලා ජයජාත 4කින් පස්සේ. ඔන්න ඔතන තමයි වරද වෙන්නේ. 4කින් පස්සේ මේක කරන්න කියලා එතුමාට ඕන විදිහට මේක හදාගත්තා. පළවෙනි කාල සීමාව 4කින් පස්සේ පුළුවන් මේක කරන්න කියලා. ඉතින් කරලා ජයජාත මහත්මයා පත් වෙලා ඌරේ දැරුවා. එක දවසක් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් එක්ක මම කතා කරනකොට නීතිපති වශයෙන් මම කිව්වා බාන්න මේ ජයජාත මහත්මයා කරපු ජරා වැඩි. ඔය අම්මට මේ ප්‍රජාතිවාසිකම් නැතිකොට මේක කෙරුවේ කියලා. එයා මයින් හැව සරත් මේක මටත් බැරිද කරන්න කියලා. මං කිව්වා අනේ කියාල කරන්න දරක් කොයි ජරා වැඩේ කරන්න එපා. මං නීතිපති එකයි. මට එයාට ඒකට මෙහෙම කතා කරන්න ශක්තිය තිබුණා. ඔය ජරා වැඩේ කරන්න දරක් එපා කියලා. ඊළ මම ගියා. මම 1999 සැප්තැම්බර් මාසේ අග්‍රවිශකාරවරයා. ඊට පස්සේ මම ඔය ජනාධිපති හම්බෙන්න යන්නේ නැහැ. මම නැති ගිය වෙලාවේ නම් දැම්ම ඕක මැතිවරණේ. අවුරුදු 4 එයත් ඕක කෙරුවා. මහින්ද රාජපක්ෂත් ඕකමයි කෙරුවේ. ඔය තණ්හාව ස්වාමීන් වහන්සේ බලන්න ඔය ගිහලා තියෙන හැටි. තණ්හාව පැතිරෙන ඕනෙක් කෙනෙකුට. හැබැයි ජයජාතන මැතිතුමා මේක දැම්ම තවත් සූත්‍රයක්. ඒකේ කියලා තියෙනවා ඔය 33 වගන්තියේ කෙරවලේ 31 වගන්තියේ සංශෝධනයේ කෙරවලේ කියලා තියෙනවා.
මෙහෙමපත් වුණ තැනැත්තාගේ කොහොමද දූර කාලය නිශ්චය කරන්න කියලා. ඒ අනුව තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනයක් කරහක් කළා කිව්වේ නොවැම්බර් මාසේ 29 වෙනිදා තමයි පටන් ගන්න කියලා. ඒ වගන්තියම අවසානයේ තියෙනවා. එසේ එළඹෙන දිනෙන් ආරම්භ වන අවුරුදු 6ක කාලයක් දූරය දැරිය යුත්තේ කියලා. දැන් ওই කෙටි කාලෙකින් ගියාම ජයජාතන දැම්ම තවත් ගුණ්ඩුවක්. ඒ තැනත්තා අවුරුදු 6ක් දූරය දැරිය යුත්තේ කියලා. දැන් මේක තමයි අවසාන විධිවිධානය. ඉතින් මේක යටතේ ඒ තැනත්තා අවුරුදු 6ක දූරයක් දැරිය යුත්තේ. අර ඉස්සෙල්ලා අවුරුදු 6ක් දැරිය යුත්තේ කියලා තිබුණේ 30 වෙනි වගන්තිය. දැන් මේක මාරු කරනකොට මේ පරිච්ඡේදයේ ඉහතින් වූ විධිවිධාන වලට පටහැනිව කුමක් සඳහන් වුවත් අවුරුදු පළවෙනි දූර කාලේ අවුරුදු 4න් පුළුවන් ඡන්දයක් තියන්න. ඒකේ අවසානයේ කියලා තියෙනවා එසේපත් වෙන තැනත්තා දූරය අවුරුදු 6ක් දැරිය යුත්තේ කියලා. ඉතින් පැහැදිලිව ඒක කිසිසේත්ම වෙනස් කළා නැහැ. ඕක තමයි අනිත් එක බටකල මහත්තයා. මිනිස්සු දැක්කේ නැහැ මේක. ඔය සංශෝධනය කරන මිනිස්සු දැක්කේ නැහැ. දැන් අනිවාර්යයෙන්ම එතුමා අවුරුදු 6ක් දූරේ දැරිය යුත්තේ. ඊට පස්සේ තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. ඒකට වෙනස් කිරීමක් කෙරුවේ නැහැ. අර ඉස්සෙල්ලා 30 වෙනි වගන්තියේ තිබුණ එක විතරයි කෙසේ එතන සඳහන් වුණත් අවුරුදු 4න් කරන්න පුළුවන් කියලා. හැබැයි ජයජාත මහත්තයා ආයෙ දැම්මා මේක. අවසානයේදී එසේපත් වෙන තැනත්තාට ඒ කියන්නේ අවුරුදු 4ක් කරලා හක් වෙලා කිටි මාර්ගයෙන් ආයෙ වරමක් ලබා ගත්තොත් ඒ තැනත්තා අනිවාර්යයෙන්ම දූරය ආයුරුද්දක් දැරිය යුත්තේ. ඉතින් අර ශාස්ත්‍රකාරයට කියන්නේ අත්තුතුමනේ ශාස්ත්‍රකාරයට බෑ මේක වෙනස් කරන්න. ශාස්ත්‍රකාරයට බෑ මේක වෙනස් කරන්න. දූරය දැරිය යුත්තේ කියලා තියෙනවා. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා දියුරුම් දීලා තියෙන්නේ මේ ව්‍යවස්ථාව අනුව වැඩ කරන්නයි. ඒතකොට මේ ව්‍යවස්ථාව වැඩ කරන දියුරුම් දීලා තියෙනවනේ මේ දූරය අනිවාර්යයෙන්ම දෙවෙනි කාලේ දූරය අනිවාර්යයෙන්ම මේ වගන්තිය අනුව අවුරුදු 6ක් දැරිය යුත්තේ. ඊට පස්සේ තමයි මැතිවරණ කොමසාරිස්ට බලයක් තියෙන්නේ මැතිවරණයක් පවත්වන්න. ඊට ඉස්සෙල්ලා බෑ මේ වගන්තිය සුදක්සේ පැහැදිලි. මේක කිසිම වෙනසක් කරලා නැහැ කරන්නත් බෑ. ඒක නිශ්චිත විධිවිධානයක්. ඒ නිසා මම මේ කරුණු දෙක මතක් කරනවා. එයා නොසුදුස්සෙක් වෙලා ඒ නොසුදුසුකම ඉවත් කරලා නැහැ. කෙසේ වෙතත් මේ දෙවන දූර කාලේ එයා අවුරුදු 6ක් අනිවාර්යයෙන්ම දැරිය යුත්තේ කියලා විවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා. ඒකට කෙටි මාර්ගයක් නැහැ. ඒක කෙටි කිරීමක් නැහැ. අර කෙටි කිරීමේ තියෙන්නේ පළවෙනි දූර කාලෙට පමණයි. ඒකත් විශේෂයෙන්ම දාලා තියෙනවා. ඉතින් ජයජාතන මහතා ගහපු ගැටවලට මෙයා අහු වෙලා තියෙනවා. මම මේ ළඟදී දැක්ක හොඳ කාටුන් එකක් අත්තුතුනේ. මෙයා අර දැන් පඩි පෙළවල් තියෙන 3ට යනකම්. 3ට යනකොට ජයජාතන මහත්තයා ලොකු බිල්ලෙක් වාගේ ඇවිල්ලා ඉන්නවා. මොකද ජයජාතන මහත්තයා කොහේනම් ওই හස්තේ හසුරවන්නේ නැති. මේ මිනිස්සුනේ මේක හැදුවේ. මේ මිනිස්සුනේ මේක මිනිහා හදනකොට මිනිහා හිතන්නේ මගෙන් පස්සේ එන්න පුළුවන් මොකක් හරි මිනිස්සෙක් මේවා අරගෙන හක් වෙලා ආඥා දායකයන් මම පුළුවන් තරම් ගැට ගහලා තියන්නේ. ඉතින් ඒ ගැටේ මෙතුමා මම ගැහුවේ මම දන්නවා මේ විධිවිධානය ඇතුළත් කරේ ජයජාතන මහත්මයාගෙන් විශේෂ උපදේශයක් කරනවා කියලා මම හොඳටම දන්නවා. ඒකයි මම උතන්ට බැලුවේ. ඒකයි බැලුවේ උතන අනිත් අය බලන්නේ නැහැ උතන. එයා ඒ සීමා කරෙම දැම්මා. අවුරුදු 6ක් වෙනකන්. ඒතකොට එයාත් යටත් වුණා ඒකට. එයාත් යටත් වුණා. එයාටත් අර දෙවෙනි පාර කරන්න බැරුණා. පස්මයිත් එයාගෙත් පොඩි තණ්හාවක් ආවා. හැබැයි එනකොට එතන මෙතනින් පෑගිලා තිබුණේ. ඉතින් මේ වගේ කරුණු දෙකක් තියෙනවා. ඉතාමත් වැදගත් නීතිමය කරුණු. අපි මේ කතා කරන අය කියනවා මෙහෙම නෙමේ මම දන්නේ අර්ථ විවරණ පදනත මොකද්ද කියලා. හැබැයි මේ අගවිනිසුතුමාට තේරෙන්නේ නැද්ද දැන් මෙහෙම තත්ත්වයක්. මොන ඔයාගේ තර්ක තමයි මම බොහොම කෙටියෙන් කියන්නම්. දැන් එයා කියනවා එයාගේ පුතා මැනේජර් තනතුරට ඉල්ලුම් පතක් දානවලු. දානකොට පශ්චාත් උපාධියක් ඕනයි කියලා තියෙනවලු. ඊට පස්සේ සුදුසුකම ඉවත් කරුවාන් පස්සේ එයාට ප්‍රත්සාව ගන්න පුළුවන්. හරි. මොකද පශ්චාත් උපාධිය තමයි සුදුසුකම. දැන් සුදුසුකම වෙනස් කරුවා. අඩු කරුවා. එතකොට ඒ සුදුසුකමට එන එක පුළුවන්. මෙතන තියෙන්නේ නොසුදුසුකම. නොසුදුසුකම ඉවත් කරලා නැහැ. දැන් ස්වාමීන් වහන්සේ මේ නොසුදුසුකම පැවරෙන්නේ උත්තරීතර නීතියෙන්. නොසුදුසුකම තියෙනවා. අර සංශෝධනයේ නොසුදුසුකම ඉවත් කරේ නැහැ. ඉතින් ඒක නිකන් අර මැජික් කාර්යයක් වගේ අර මැජික් කාර්යෝ ඉන්නේ. ඔය හාවෙක් ඉන්නකොට තොප්පියෙන් දාලා වහලා ආයෙ ගන්න හාව නැහැ. අන්න ඒ මැජික් කරන්න බෑ.
මේක විශේෂ විධිවිධානයෙන් ඉවත් කළ යුතුය. ඉතින් මේක තියෙන්නේ ඒ වායේ කියනවා මගේ දියණිය අවුරුදු 18 මොකද සංගීතරේ නන්නවා ඒ වයස අඩු කරුවා. ඉතින් ආයස අඩු කරනවා මේ තැනත්ත සුදුසුෙක් වෙනවා. මෙතන තියෙන හැම එකක් නෙමෙයි. විවස්ථාවෙන් පැවරෙන නුසුදුසුකම. දැන් මං කියන්නේ යා පටන් ගන්න කියන්නේ මම මේ මොනවත් මේ නීති ගැන දන්නේ නැහැ කියලා. අවසානයේ තියෙනවා එංගලන්තයේ සම්මත කෙරුවලු sex disqualification removal act of 1919. ඒ කියන්නේ අර කාන්තාවන්ට තිබුණු අර නොසුදුසුකම් ඉවත් කෙරුවා 1919 පනතක. මේ නීතිය දන්නේ නැහැ කියපු එක්කෙනා. මේ නිකංජයෙන් කෙනෙක් නෙමෙයි. ලංකාවේ නීතිය දන්නේ නැහැ. අර්ථ විවරණ පනත දන්නේ නැහැ. හැබැයි එංගලන්තේ පනත දන්නවා. ඉතින් යා කියන අර්ථ යා කියනවා මේ අග්‍රවිශ්වවිද්‍යාලතුමා තර්කය අනුව 1919ට ඉස්සෙල්ලා ඉපදිච්ච කාන්තාව ඔක්කොම තාම ඩිස්ක්වොලිෆයිඩ්. ඉතින් එහෙම නෙමෙයි. මේකේ තියෙනවා removal of disqualification. ඒක නේද නොසුදුසුකම ඉවත් කරන්න මේ පනත බනවලා තියෙන්නේ. ඒකයි මාත් කියන්නේ. මහින්ද රාජපක්ෂට නොසුදුසුකමක් වැටුණා. ඒක ඉවත් කරන්න නම් වෙනම නීති විධිවිධානයක් තියෙන්න ඕන. ඉතින් මේ වාගේ ජේන්ලා ජෝන්ලා තමයි දැන් කතා කරන්නේ. ගෝමින්ලත් ඕකට එක්කව වෙනවා. බැටිලත් එක්කව වෙනවා. ඉතින් මම කියනවා මේක ওই වාගේ තර්ක වලින් මිදින්න බෑ. මේක කරදරවලින් මිදින්න බෑ. මේක අපි නගන්නේ පැහැදිලි නීති තර්කයක්. ගෝමින්දාශ්‍රී මහත්මයා කියනවා නෑ මේක අර්ථ විවරණ පන්ද අනාගතේ බලපාන ඒක කිසි දෙයක් නෑ. මේ නොසුදුසුකම බලන්න ඕන ඡන්දයක් පවත්වන විට. එහෙම නෙමෙයි. ඡන්දයක් පවත්වන විට නොසුදුසුකම දැන් පැවරිලා ඉවරයි. පැවරිලා ඉවරයි. ඉතින් ඒ අවස්ථාවේ නෙමෙයි මේක බලන්නේ. මේක බලන්නේ නොසුදුසුකම පැවරුණු අවස්ථාව. අවසාන වශයෙන් මම මේ කියනවා ස්වාමීන් වහන්සේ මට මේක අවබෝධ වුණේ ධර්මයෙන්. දැන් බලමු. අපේ බුදුදහම මම වෙන අන්‍යාගමකට කිසිම හානියක් නොවනවා. මම අපේ ධර්ම සාකච්ඡා ඔක්කොම මට මේ ගිය පාර රැස්වීමේදී කිව්වා කතෝලික මටත් ඇවිල්ලා දේශනාවක් පවත්වන්න කියලා ඒ පල්ලි. ඔක්කොම යනවා කියලා. මට කිසිම දැන් මේකේ තියෙනවා අපේ ධර්මයේ ස්වාමීන් වහන්සේ තියෙනවා හේතුඵල ධමයක්. බුදුදහම කියන්නේ හේතුඵල ධමයක්. වාන් දන්නවා. පටිච්ච සමුප්පාද කියන්නේ හේතු. උන්වහන්සේ දේශනා කරනවා බුදුන් හැම එකක්ම හේතුවක් සහ ඵලයක්. හේතුවයි ඵලයයි බද්ධ වී තිබෙන්නේ. දැන් 31 වෙනි වගන්තිය ගත්තොත් මොකද්ද හේතුව? ජනතාව විසින් දෙවරක් තෝරාපත් කරන තෝරාපත් කරන ලැබෝ කිසිම තැනැත්තෙක් තෝරාපත් කර ගැනීම තමයි හේතුව. ඒකේ ඵලය මොකද්ද? ඉන්පසුව එම ධූරයට ජනතාව විසින් තෝරාපත් කරන ලැබෙන සුදුසෙක් වන්නේ. ඒක තමයි ඵලය. මේ හේතුවයි ඵලයයි බුදුරජාණන් කියන්නේ එකට බද්ධ වෙලා තියෙන්නේ. ඒකට බද්ධ වුණාට පස්සේ ඒක වෙනස් කරන්න බෑ. ඒක අතීතයටපත් වෙනවා. උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ මේව අතීතයටපත් වෙනවා. ඒක අතීතයටපත් වෙනවා. ඉතින් ඒක දැන් න්යා නොසුදුසෙක් වෙලා ඉවරයි. දැන් බුදුරජාණන් දේශනා කරන්නේ මේ මිනිස්සුන්ට පුතග්ජනයට තේරෙන්නේ මේක. අර ඉස්සෙල්ලා තත්ත්වේ තණ්හාවෙන් දැහැගන්න. ඉස්සෙල්ලා තත්ත්වේ තණ්හාවෙන් පැහැගන්න. අතීතේ තණ්හාවෙන් දැහැගෙන ඒක අනාගතේට යවන්න හදනවා. ඒකෙන් තමයි දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන ඔක්කොම දුක් ගැට එන්නේ ඒක නිසා කියලා බුදුරජාණන් දේශනා. මේක ධර්මයෙන් පුළුවන් බොහොම ලෙස. හේතුවයි ඵලයයි බද්දලද. තෝරාපත් කරන ලැබෙවත් එයින් ඇති වෙන සුසුකමත් දෙක හේතුවයි ඵලයයි බද්දලා තියෙනවා. බුදුරජාණන් දේශනා කළා හේතුව ඵලයෙන් වෙනස් කරන්න බෑ. දෙක බද්දලා ඒක අතීතයට යනවා. මහින්ද රාජපක්ෂ හිතන්නේ අර අතීතේ ඊට පෙර එකක් ආයෙ ගන්න. තණ්හාව ඇති කරගත්තා. තණ්හාවෙන් එයා පයින් හදනවා. උපාදානය. උපාදානෙන් ගිහිල්ලා කියලා භවයක් ඇති කරගෙන එතකොට එන්නේ ওই දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව උපායස. පටිච්චසමුප්පාද ධර්ම. ඒ தත්ත්වයට තමයි මේ මහින්ද රාජපක්ෂ දැන්පත් වෙලා තියෙන්නේ. දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව උපායස. ඔය නායක හාමුදුර කෙනෙක් ඉන්නවනේ උපදේශ නායක ඉන්නවනේ. කරුණා කරලා සාත්‍රකාරයන් අහන්න නැතුව යන්න බුද්ධයාගේ මහත්මයාගේ ඔන්න යාට විස්තර කරලා දෙයි 31 වෙනි වගන්තය. යා මේ සෙල්ලම් කරන්න හදපු 31 වෙනි වගන්තය හොඳට හේතුඵල දහම අනුව දියාජාතන මහත්මයා හදලා තියෙන වගන්තයක් කියලා මම පැහැදිලිව සඳහන් කරනවා. මම බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ සංවිධානයට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මම කාලේ වැඩියෙන් ගත්තන සමාවිලනවා. ඉතාමත් වැදගත් කරුණක්. එකමුතු වෙලා අපි මේ සටන ඉදිරියට ගෙනියන්න ඕන. කෙසේ හෝ දැන් අපි අධිකරණයට යනවා කියනවා. අධිකරණේ පත් කරන්න කොහොම යාගේ අය කොටකල මහත්තයා රටකල මහත්තයා දන්නවා කොහොම යාගේ පත් වෙන. ඒත් අපි යනවා. ගිහිල්ලා කියලා මොන තීරණයක් දුන්නත් අපි ඒක ජනතාව ළඟට ඒක යනවා. මට මේකේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. කිසිම අවස්ථාවක් මම දුරක් ආයි දරන්නෙම නැහැ කියලා මම පොරොන්දුවක් දීලා මගේ බැටි විරකෝන් කියන මට මේ පොදු අපේක්ෂා.
පොදු අපේක්ෂකයන් බැටියර මොන වාගේ මේ මේසෙන් වැඩිච්ච කුඩු කාපු මිනිහෙක් නෙමෙයි මම.